समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ए අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ ඔබ හැම දිනාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තුලින් බුද්ධ දේශනාව තුලින් ඔබේ ජීවිතයට හරයාත්මක අර්ථ සම්පන්න ධර්ම විග්‍රහයක් එකතු කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ ලැබුණු නව අවුරුද්දේ තමන්ගේ චින්තන අලුත් භාවයකින් සෑම මොහොතකම අලුත්ව හිතන අතීත සංකාර අතහැරලා දමමින් කල්පනා කරන ශ්‍රාවකයෙකුට ධර්මමය අනුග්‍රහය තුලින් ලැබෙන උපකාරය මොන ආකාරයෙන් ගොඩනගාගත යුතුද කියන කාරණේ පදනම් කරගෙන මේ බක් පොහොය දවසේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නිමා කරමින් නැවුම් ප්‍රබෝධයක් සහිතව ඉන්න ඔබට බොහෝ සම්බාධක මැද වුණත් ධර්මයේ තුලින් උපේක්ෂා සහගතව ලෝකයේ අත්දකින්නේ කොහොමද කියන කාරණයට උපකාරයක් මේ දේශනාවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලය. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඊටාම කරුණාවෙන් අනුකම්පාවෙන් මතුකොට වදාළ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට අපට සෑම මොහොතක්ම අලුත් මොහොතක් කරගන්න අවකාශය ලැබෙනවා. සෑම දවසක්ම අලුත් දවසක් කරගන්න අවකාශය ලැබෙනවා. හැම විරාමයක්ම අලුත් විරාමයක් කරගන්නට, සෑම වසරක්ම අලුත් වසරක් කරගන්නට බුදුදහම විශාල යෝජනාවලියක් අපට සිද්ධ කරනවා. අපට තියෙන්නේ මේ යෝජනාවලියත් එක්ක එකතු වීමටයි. මොකද වර්තමානයේ ධර්මය දියුණු කරන අයගේ අඩුවක් විශාල වශයෙන් පේන්න තියෙනවා. ප්‍රතිපදාවේ බොහෝ ගැටලු මතුවී තිබෙනවා. ධර්මඥානයේ සම්බන්ධ අර්බුදයක් නැහැ. ධර්මයේ පිළිබඳ නුවණ බොහෝ දෙනෙකුට තියෙනවා. නමුත් ධර්මයේ ඔස්සේ තමා තුළ ගොඩනැගිච්ච චර්යාවල විශාල අඩුවක් ගැටලුවක් අපට පේන්න තියෙනවා. එනිසා අපි මේ කාලේ වෙනදාටත් වැඩිය ධර්මයේ උපයෝගී කරගන්නට උනන්දු වෙන එක ඉතාම වැදගත් වෙනවා. මේ බඳු ඉතා අපහසු කාලයක, ඉතා විඩාබර කාලයක සමහර විට අපි මුහුණ දෙන විශාල ආර්ථික අර්බුද, සමාජීය අර්බුද, බොහෝ අර්බුද මැද්දේ ධර්මයක උදව්ව කොහොමද අපි හදාගන්නේ? ඊට කලින් අපි කරගත යුතු මොනතරම් දේවල් තියෙනවද කියලා ධර්මයට විරෝධාකල්පයක් දරන කෙනෙක් වුණත් මේ දේශනාව හම්බෙන් වුණත් ඒ කෙනෙකුට ඇහෙන්න පුළුවන්. ඔබට ඊටාම කරුණාවෙන් මතක් කරන්නේ බොහොම නිදහස්ව නිවහල්ව මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලයි. සිංහල අලුත් අවුරුද්ද එළඹෙමින් ඒ සිංහල අලුත් අවුරුද්දට මූලික අතිවාරම සකස් කරගනිමින් සිංහල අලුත් අවුරුද්දේ චින්තනමය අලුත් භාවයක් ගොඩනගා ගන්න හිතාගෙන අලුත් ප්‍රබෝධයකින් ඉන්න අය වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ප්‍රබෝධය දියාරු වෙලා ගිහින් අපේක්ෂා බංගත්වයෙන් බොහෝ දෙනෙක් මේ දේශනාව අහනවා වෙන්නත් පුළුවන්. ඒ කෙබඳු තත්වයකින් වුණත්
ඔබට ඊටාම කරුණාවෙන් අපට මතු කරන්න තියෙන්නේ බිය හැකි අවාසනාවන්ත දේට පවා අපි මුහුණ දිය යුතු බවයි. මොකද භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ විය හැකි අයහපත්ම දේ උනත් ඕනෑම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. මොකද මිනිස්සු ලෝකේ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන සැලසුම් කරන දේවල් බොහෝ දෙනෙකුට ඒ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙමින් යන්න පුළුවන් තැනක නෙමෙයි අපි නැවතී ඉන්නේ. එබඳු පරිසරයක, එබඳු ස්වභාවයක බුදුරජාණන් වහන්සේ අපට ඊටාම වැදගත් කාරණයක් මතු කළා. ඒ තමයි බාහිර ලෝකයේ වෙනස් කරන්න යන්නේ නැතුව Tamanගේ චිත්තසංතානයේ වෙනස් කර ගැනීම තුළ සුවපත් භාවයට පත්වීම පිළිබඳ අදහස. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් අපට ලෝකයේ දිහා බලනකොට අපට තේරෙනවා Tamanගේ හිත විශ්වාස කරගන්න තැනකට, Tamanගේ හෘද සාක්ෂියට එකඟ වන තැනකට පුද්ගල චර්යා ගොඩනැගීම ලෝකාර්ථ සංසිද්ධියට උදව්වක් කියන එක. උදාහරණයක් විදිහට ඔබ හොඳට බලන්න කුරුල්ලෙක් බය නැතුව ඕන මත්තක වහනවා. කුරුල්ලෙක් බය නැතුව ඕන මත්තක වහන්නේ පින්වත්නි අත්ත ගැන තියෙන විශ්වාසයක් නිසා නෙමෙයි. බාහිර අත්තක් ගැන කුරුල්ලෙකුට විශ්වාස කරන්න අමාරුයි. කුරුල්ලෙක් පින්වත්නි විශ්වාස කරන්නේ Tamanගේ අත්තටු දෙකයි. ඒ Tamanගේ අත්තටු දෙක විශ්වාස නිසා කුරුල්ලෙකුට ඕනම දිරච්ච අත්තක පවා වහන්න පුළුවන්. මොකද Tamanගේ අත්තටු දෙක විශ්වාසයි. අන්න ඒ වගේ බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ සුවඳ, බාහිර රස, බාහිර පහස, බාහිර අරමුණු මේ විදියට බාහිර වශයෙන් කතා කරන ලෝකය ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. Tamanගේ හෘද සාක්ෂිය විශ්වාස කරන්න පුළුවන් මට්ටමට හිත සකස් කරගන්න කිතාම වැදගත්. මොකද භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා මේ ජීවිතයේ තුලදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා කරන ශ්‍රාවකෙක් කිසිම දවසක පරිහානියට පත් වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවිතා කරනවා කියලා අපි කතා කරන්නේ මේ පුද පූජා වත් පිළිවෙත්වල ඉක්මවා ගිය ඊට වඩා ගැඹුරක් පවතින යථාර්ථවාදී දෙයක්. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සම්පූර්ණ නිවීම සම්බන්ධ පණිවිඩයක්. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සෑම අවස්ථාවකම චින්තන අලුත් භාවයකින් ලෝකයේ අත්දකින විදිහක්. අතීත සංකාර අනුව යන්නෙත් නැතුව අනාගත සංකාර මවන්නෙත් නැතුව නප්පටි කංකේ අනාගතේ මවන්නෙත් නැතුව පච්චුප්පන්නංච යෝ ධම්මං මේ මොහොතේ අත්දකින දේ තත්ත විපස්සති මොහොතක් ගානේ විදර්ශනාත්මකව අත්දකින්න ශ්‍රාවකයෙක් තුල නිවීමමයි අත්දකින්න ලැබෙන්නේ. කැළඹීමක් එබඳු පුද්ගලයෙක් තුල දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් නිවෙනවට වඩා කැළඹිච්ච ස්වභාවයක් තමයි බොහෝ දෙනෙක් තුල දකින්න ලැබෙන්නේ. මේ කැළඹෙමින් නිවෙමින් යන මේ ජීවිතය තුල වැඩි හරියක් ඔබට තිබුණේ නිවුණු අවස්ථා නෙමෙයි, කැළඹුණු අවස්ථා. ජීවිතේ විඩාබර අවස්ථා වැඩි, සංසිඳුණු අවස්ථා හරිම අඩුයි. නමුත් මේ රාමුවෙන් ඔබට හිතන අපි සාමාන්‍ය ලෝකයේ කෙනෙක් හිතන සීමාව අභිබවා ගිහින් හිතන්න බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලි මඟ පෙන්වීමක් නව අර්ථ කතනයක් ඉදිරිපත් කළා. සාමාන්‍ය ලෝකේ රාමුව තමයි ඉපදෙනවා, වැඩිහිටි වෙනවා, එහෙමත් නැත්නම් පාසල් යනවා, ඊට පස්සේ වැඩිහිටියෙක් විදිහට රැකියාව කරනවා, විවාහ වෙනවා, ඊට පස්සේ විවාහ වුණාට පස්සේ එයාට දරුවෝ ලැබෙනවා. දරුවෝ ලැබුණාම ඒ අය වෙනුවෙන් වස්තු එකතු කරනවා, ඒවා තැන්පත් කරනවා, දරුවන්ට වෙන්වෙන් වශයෙන් ඒ ධනෙ බෙදා දෙනවා, මැරිලා යනවා. මේක තමයි සාමාන්‍ය ජීවන චක්‍රය. මේ රාමුවෙන් එළියට එනවා කියන එක ඊටාම දුර්ලභ දෙයක්. ඉපදිලා ඉගෙනගෙන රැකියාව කරලා විවාහ වෙලා දරුමල්ලෝ හදාගෙන ඒ අයට කන්න බොන්න දීලා ඒ අයට භෞතික දේවල් එකතු කරලා හිස්සතින් මැරිලා යන ලෝකයේ සාමාන්‍ය රාමුව එපමණයි. හැබැයි මේ රාමුවෙන් ඔබට ගිහින් ස්ථාවර පිළිසරණක් සහිතව පුද්ගලයෙකුට
විමසන්න බුදුරජාණන් වහන්සේ තා ඉහළ මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ මඟ පෙන්වීම තුළ Tamanගේ సంతానගත සුවපත් වීම, సంతానගත නිවීම අත්දකින්න පුළුවන් නම් එබඳු නිවීමක් අත්දකින්න ශ්‍රාවකයෙක් තුළ භාග්‍යවතුන් වහන්සේ වදාළ විමුක්තිගාමී පණිවිඩය මතුවෙනවා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී පහළ වෙලා අපට මතු කළා මේ අත්දකින අත්දැකීම් වලින් කැළඹෙන්නේ නැති නිවුණු ශ්‍රාවකයෙක් වෙන්න කියලා. ඇස ඉදිරියට එන රූපය නිසා අපි තුල කැළඹීමක් ඇති වෙනවා. ඒ කියන්නේ රූපයට අපිව කලඹන්න පුළුවන්. ඇස කන නාසය දිවකය මනසින් අත්දකින ලෝකයට පුළුවන් අපිව කලඹන්න. මේ ලෝකේ පදනම් කරගෙන අපි තුර නිරන්තර කැළඹීමක් පවතිනවා. කැළඹෙමින් ඉදිරියට යන ජීවිතයක් තමයි අපට තියෙන්නේ. හැබැයි මේ බාහිර ලෝකයේ කවර පදනමක් මත තිබුණත් බුදුරජාණන් වහන්සේ අපට ඊටාම ඉලක්කගත පැහැදිලි දේශනාවක් කළා. බාහිර ලෝකයේ නෙමෙයි කැළඹීම තියෙන. කැළඹීම Tamanගේ හිත තුල උද්ගත වන දෙයක්. බාහිර ලෝකයේ කවර පදනමක් මත විවෘත වුණත් Tamanගේ අභ්‍යන්තර චිත්තසංතානය නොකැළඹුණු මට්ටමට සකස් කරගන්න ධර්මය පාවිච්චි කරන්න කියලා. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට උගන්වන්නේ මේ අත්දකින්න ලෝකයේ තුල රාග ద్వේෂ මෝහ ඇති නොවන ආකාරයට පරිහරණය කරන්න කියලයි. සාමාන්‍යයෙන් අපි අත්දකින්න ලෝකයේ තුල රාග ద్వේෂ මෝහයන් නිරන්තරයෙන් ඇති වෙනවා. රාග ద్వේෂ මෝහයන් නිරන්තරයෙන් ඇති වෙනවා. රාග ద్వේෂ මෝහයන් පදනම් කරගෙනම අපේ අභ්‍යන්තර හිත දූෂණය වෙන්න පටන් ගන්නවා. ඒතර අභ්‍යන්තර ප්‍රභාස්වර චිත්තසංතානයේ පින්වත්නි දූෂණය වෙන්නේ ආගන්තුක උපක්ලේශ වලින්. ඒතර ආගන්තුක උපක්ලේශ වලට දොරවල් 6ක් තියෙනවා. ඒ තමයි ඇස කන නාසය දිව කය මනස. මෙන්න මේ ඇස කන නාසය දිව කය මනස කියන දොරවල් 6 හරහාම නිරන්තරයෙන් අපිට අපේ හිත තුලට කෙලෙස් ධර්මයන් ගලාගෙන එනවා. මේ ඇහැ ඉදිරියේ පරිහරණය කරන ලෝකයේ තුල පුද්ගල චිත්තසංතානය තුල මුලාවක් පවතින නිසා මුලාවෙන් ඇහෙන් අත්දකින ලෝකය එයා ග්‍රහණය කරගන්නකොට ඒ ලෝකයේ කෙරෙහි විටක රාගයක් උපදිනවා, විටක ද්වේෂයක් උපදිනවා. රාගයක් හෝ ද්වේෂයක් උපදින එක ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. රාගයන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිදහස් වීම තමයි නිබ්බාන කියලා කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට මේ අත්දැකීම තුලදීම සදාතනික ශාන්තියට පත්වෙන ක්‍රමයක් පිළිබඳ අපට ඊටාම මනවින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා. රාග ద్వේෂ මෝහ ඇති නොවන ආකාරයට Tamanට නිවෙන්න බුද්ධ දේශනාව ඊටාම පැහැදිලි මඟ පෙන්වීමක් අපට කළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පියවර කීපයකින් ඒ කාරණේ මතු කළා. පින්වත්නි, සාමාන්‍යයෙන් බුද්ධ දේශනාව තුළ පවතින හැඩය තමයි ත්‍රිපරිවට්ට ද්වාදසාකාර චතුරාරි සත්‍යයක් ඔස්සේ බුදුසිතේ උපන් ධර්මය විවෘත කළා. මේ ත්‍රිපරිවට්ට ආభాෂය හැම බුද්ධ දේශනාවකම දකින්න ලැබෙන ඉතා ආවේනික තත්ත්වයක්. විරතිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා, සමාදානීය පිළිබඳ ඊට පස්සේ පැහැදිලි කරනවා, නිවීම පිළිබඳ ඊට පස්සේ පැහැදිලි කරනවා. උදාහරණයක් විදිහට මිච්ඡා දිට්ඨිය පැහැදිලි කරනවා. ඒක ඊටාම හොඳින් අපි ඉගෙන ගත යුතුයි. දැන් මිත්‍යා දෘෂ්ටිය පුද්ගලයෙක් ඉගෙන ගත යුත්තේ ඇයි? මිත්‍යා දෘෂ්ටික වෙන්න නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය ඊටාම හොඳින් ඉගෙන ගත්තම යාට පුළුවන් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය පැහැදිලි කරනවා. මේ ලෞකික සම්මාදිට්ඨිය කියන එක ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන කෙනෙකුට ඊටාම වැදගත් දෙයක්. අම්මව විශ්වාස කරන එක, තාත්තා විශ්වාස කරන එක, මෙලෝ පරලෝ විශ්වාස කරන එක, බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන එක, ධර්මීය සංඝයා විශ්වාස කරන එක, ඕපපාතිකව සත්තු විශ්වාස කරන එක, දන් දීමේ සිල් රැකීමේ විපාක පිළිගන්න එක. ඉතින් මේ විදියට රහතන් වහන්සේලා විශ්වාස කරන එක මේ විදියට ගත්තට පස්සේ පින්වත්නි, මේ ලෝකයේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට ලෞකික සම්මාදිට්ඨිය ඊටාම වැදගත් දෙයක්. ඒත් එක්කම ඊටාම වැදගත් දෙයක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ දුක පිළිබඳව පුද්ගලයා තුළ පවතින ඥානය, නුවණ. දුකේ හට ගැනීම පිළිබඳ පුද්ගලයා තුළ පවතින නුවණ. දුක්ඛ නිරෝධය සම්බන්ධ පුද්ගලයා තුළ පවතින නුවණ.
දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ පුද්ගලයා තුළ පවතින නුවණ. ඒතර මෙන්න මේ නුවණ පදනම් කරගෙන තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක් උපදින්නේ. ඒතර මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළ තමයි ප්‍රතිපත්ති සහිත ශ්‍රාවකයෙක් විදියට මේ ලෝකයේ දුක් සහිත බවත් තණ්හාව උපාදානය අවිද්‍යාව පදනම් කරගෙන මේ දුක හේතු සහිතව සකස් වන බවත් අවිද්‍යාව තණ්හාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වී යන බවත් දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවත් භාග්‍යවතුන් වහන්සේ ඊටාම මනවින් අපට දේශනා කළ ප්‍රතිපත්ති පුරනකොට ඒක තමා තුළ පවතින අවබෝධයක් බවට තහවුරු වෙනවා. ඒක තමන් තුළින්ම දර්ශනීය වීම ඊටාම වැදගත්. භාග්‍යවතුන් වහන්සේ එක දේශනාවක මතක් කළා පින්වත් මහණෙනි මේ දුක පිළිබඳ දුකේ හට ගැනීම පිළිබඳ දුකේ නිරෝධය පිළිබඳ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳ අවබෝධ කරන්නේ නැතුව කවුරු හරි කියනවා නම් මම දුක කෙලවර කරනවා කියලා නේතන්ටාණං විජ්ජති. ඒක යාට වෙන්නේ නැති දෙයක් කවදාවත්. යාට කවදාවත් ඒ බඳු තත්වයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතන ඊට පැහැදිලි දෙයක් කියනවා අවබෝධ කරන්නේ නැතුව දැනගන්න නැතුව නෙමෙයි. දැන ගැනීම අද මේ දේශනාව අහගෙන ඉන්න කොටත් ඔබට දැනගන්න පුළුවන්. දැන ගැනීම කියන්නේ එකක් අවබෝධ කරගන්නවා කියන එක තව එකක්. මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාළේ අවබෝධ කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් දුක අවබෝධ කරන්නේ නැතුව මම දුකෙන් නිදහස් වෙනවා කියනවා නම් මහණෙනි ඒක කවදාවත් වෙන්නේ නැති සිද්ධියක්. ඒක හරියට කවුරු හරි මිනිස්සෙක් ඊටාම පුංචි පත්‍ර තියෙන. ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙම සඳහන් වෙනවා. නෙල්ලි කොලයක් අරගෙන ඒ නෙල්ලි කොලයෙන් ගොටුවක් හදලා මම වතුර අදිනවා කියනවා නම් මහණෙනි ඒක කවදාවත් වෙන්නේ නැහැ කියනවා. අන්නේ නෙල්ලි කොලයක් වගේ තමයි මේ අපි බණහලා එකතු කරගන්න දහම් දැනුම. හැබැයි අවබෝධය කියන්නේ ඊටාම පළල් චින්තනයක් මත ගොඩ නැගෙන දෙයක්. ඒ අවබෝධය පිළිබඳ යම් ශ්‍රාවකෙක් තහවුරු වෙනවා නම් ඒකට භාවනාමය ඥානයක් ආදී කුසලතාවයන් තමා තුළ ගොඩ නගා ගැනීම ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරාම දුක කෙලවර කරනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් දුක කෙලවර කරනවා කියලා මම මනාකොටම දුක කෙලවර කරනවා කියනවා නම් මහණෙනි ඒක වෙන්න පුළුවන් දෙයක්. ඨානමේතං විජ්ජති. මුලින් කිව්වේ නේතං ඨානං විජ්ජති. ඒක වෙන්න බෑ. හැබැයි මේ කාරණේ වෙන්න පුළුවන්. හරියට කොළපතක් හරි නෙළුම් කොලයක් හරි අරගෙන මම මේකෙන් වතුර ටිකක් ගෙහෙට ගෙනියනවා මෙහෙට ගෙනියනවා කියලා කියනවනේ ඒක කරන්න පුළුවන් දෙයක්. මොකද කොළපත ටිකක් විශාලයි වතුර ප්‍රමාණය ඒකට අල්ලනවා. ඒතර මේ විදිහට බලනකොට අපිට ඊටාම වැදගත් දෙයක් පේනවා. ඒ තමයි Taman තුල අවබෝධය තහවුරු කරගන්න නැතුව දුක නිමා කරන්න ලැබෙන්නේ නැහැ. අවබෝධය තහවුරු කරන්නේ නැතුව දුක නිමා වෙනවා නම් දහම් පාසල් යන ළමයි ඔක්කොම අඩුම සෝවාන්වත් වෙන්න ඕන. මොකද ඒ අය දුක කියන්නේ මෙයයි දුක හටගන්නේ මේ විදියටයි දුක නිරුද්ධ කරන්නේ මේ විදියටයි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒ අය හොඳට දහම් පාසල ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙන ගැනීම කියන එක ඉගෙන ගැනීම ඔස්සේ ගොඩනගා ගන්න දැනුම හරියට ඊටාම පුංචි සියඹලා කොලයක් වගේ භාග්‍යවතුන් වහන්සේ නම් වදාළේ ඒක ඊටත් වඩා පුංචි දෙයක් විදියට ඒක හරියට නෙල්ලි කොලයක් වගේ කියලා. නෙල්ලි කොලේ ඊටාම පුංචි. ඒ නෙල්ලි කොලේට වතුර ගෙනියන්න බෑ. හැබැයි අවබෝධය කියන එක හරියට නෙළුම් පියාපතක් වගේ. අවබෝධය කියන එක හරියට කොළපතක් වගේ. ඒකට වතුර වැඩියෙන් අල්ලනවා වතුර දාලා වතුර එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. අන්න ඒ වගේ මේ අවබෝධය කියන එක අපිට ඊටාම වැදගත් දෙයක්. අවබෝධයේ බණහල ඇති කරගන්න අමාරුයි. බණහල අවබෝධ වෙනවා නම් මේ වෙනකොට ලංකාවෙන් 4න් 3ක්වත් අඩුම සෝතාපන්න තත්වයටවත් පත් වෙලා ඉන්න ඕනේ. අවබෝධය කියන්නේ වෙන එකක්, දැනුම කියන්නේ වෙන එකක්. හැබැයි මේ අත්දකින්න ලෝකයේ තුල රාග දේශ මොහ ඇති නොවන විදියට අපිට ලෝකේ අත්දකින්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ සැබෑ විප්ලවීය ජයග්‍රහණය. මේ කාලේ අපිට නිතර එහෙම් මෙහෙන් ඇහෙනවා විප්ලවය සම්බන්ධ කතාවක්. විප්ලවීය අදහස් සම්බන්ධ ഘോഷාවක්. ලෝකේ සැබෑම විප්ලවය තමයි Tamanගේ අභ්‍යන්තර හිතත් එක්ක පවතින විප්ලවය. පරිබාහිර විප්ලවය තුලත් අර්ථ රහිතයි කියලා අපි ඒක හැල්ලුවට ලක් කරනවා නෙමෙයි. නමුත් පරිබාහිර විප්ලවයට වඩා Tamanගේ හිත තුලින් ඇතිවන විරෝධය ඊටාම ප්‍රබලයි. හිත තුල ඇතිවෙන විප්ලවය ඊටාම ප්‍රබලයි. රාග ද්වේෂ මොහ එක්ක හිත තුල ඇතිවෙන ගනුදෙනු ඊටා භයානක අරුබුදයක්. ඒ අරුබුදය ඔබව අනසා දාන්න පුළුවන්. ඒ නිසා මේ ඉදිරි කාලය තුල ඔබව
අභ්‍යන්තර හිත තුල පවතින කෙලෙස් ධර්මයන්ට වනසන්න දෙන්න එපා. එහෙම වෙනසුනොත් ඒ වෙනසීමේ හානිය සුළුපටු එකක් නෙමෙයි. ඒ වෙනසීම තුලින් ඔබට සිද්ධ විය හැකි භයානකම හානිය තමයි මරණින් පසු සතර අපායට වැටෙන එක. ඒතර මරණින් පස්සේ සතර අපායට නොවැටීම පිණිස විප්ලවවාදය, සැබෑ විප්ලවය, මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ පහළ වුණු අසහාය විප්ලවවාදියා. උන්වහන්සේට තිබුණි තරගය අභ්‍යන්තරය තුල. ලෝකේ සැබෑ තරගයේ තියෙන බාහිර ලෝකයක් එක්ක නෙමෙයි. බාහිර ලෝකයක් එක්ක පවතින තරගය ස්ථාවර නැහැ. බාහිර ලෝකයක් එක්ක පවතින තරගය තුල ජයග්‍රහයකෝ ඊතා සීමා සහිතවයි බිහි වෙන්නේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩය තුල යම් ශ්‍රාවකෙක් දායාද වුණොත් ඒ පණිවිඩය තුල ශක්තිමත් වෙන හැම කෙනෙකුටම ජයග්‍රහණයක් හම්බ වෙනවා. ඒ ජයග්‍රහණයේ කූට ප්‍රාප්තියට කියනවා අපි අමා නිවන කියලා. ඒ බඳු නිවීමට පත්වීම පිණිස තමන් තුල ප්‍රායෝගික ප්‍රතිපදාවක් තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. අන්න ඒ බඳු ආකාරයට ප්‍රතිපදා පුරන ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් නම් ඒක ඊටාම දියුණු අවස්ථාවක්. මොකක්ද මේ වෙනුවෙන් යෝජනා කරන පියවර? මූලික වශයෙන් තමන්ගේ හිත අඳුනා ගන්න කිතාම වැදගත්. කොහොමද තමන්ගේ හිත අඳුනගන්නේ? තමන්ගේ හිත තුල මනාපමනාපකම් ගොඩනැගෙනකොට මනාපමනාපකම් ගොඩනැගෙන බව ඔබ තේරුම් ගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා මෙන්න මේ විදියට සෝ සුඛා වේදනං බික්ඛු සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාවක් ඇති වූ බව දැනගන්න එක තමයි පළවෙනි පියවර. දුක්ඛ වේදනං වේදියමානෝ දුක්ඛ වේදනං වේදියාමිති පජානාති. දුක් වේදනා හිත තුල ඇති වෙන එක ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. සැප වේදනා හා දුක් වේදනා ඇති වෙන එක සාමාන්‍ය හිතේ ස්වභාවය. ඒක මහා මුත්තක් නෑ. සැප වේදනාව කියන එකත් ඊටා සාමාන්‍ය තත්ත්වයක්. දුක් වේදනාව කියන එකත් සාමාන්‍ය තත්ත්වයක්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා අදුක්කම සුඛ වේදනං වේදියමානෝ අදුක්කම සුඛ වේදනාවක් මධ්‍යස්ථ විඳීමක් ඇති වෙනකොට ඒ බඳු විඳීමක් ඇති වූ බව දැනගන්න ඕන. එහෙම දැනගන්න නම් තමා තුළ නුවණින් විමසීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ තමා තුළ නුවණින් විමසීම කියන එක ඊටාම වැදගත්. මොකද මුළු බුද්ධ ශාසනයම රඳා පවතින්නේ යෝනිසෝ මනසිකාරය කියන පදනම මත. මොකද යෝනිසෝ මනසිකාරය නිසා තමයි පුද්ගලයා තුළ සති සම්පජඤ්ඤයත්, සති සම්පජඤ්ඤේ නිසා ඉන්ද්‍රිය සංවරයත්, ඉන්ද්‍රිය සංවරයේ නිසාම ඒ පුද්ගලයා තුළ ත්‍රිවිධ සුචරිතයත්, ත්‍රිවිධ සුචරිතය නැති වුණොත් ත්‍රිවිධ දුෂ්චරිතය આવොත් එහෙම ඒක නිසා නීවරණ වැඩිවීමත්, නීවරණේ පදනම් කරගෙන අවිද්‍යා සහගත ලෝකයේ සමග එකතු වීමක් පුද්ගලයා තුළ දකින්න ලැබෙනවා. ඒතර අවිද්‍යා සහගතව පුද්ගලයා තුළ ගොඩනැගෙන හැසිරීම, අවිද්‍යා සහගත චර්යාව පුද්ගලයාට ඉතා හානි කරයි. ඒතර අවිද්‍යාවේ අග්‍ර ප්‍රතිලාභයේ විදියට තමයි ජරා මරණ දුක මෝරන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ජරා මරණ දුකෙන් නිදහස් වීමේ පටිපාටිය කියන්නටයි. වර්තමානයේ අපි මුහුණ දෙන විවිධ විප්ලව වලට වඩා භයානක විප්ලවයේ සාංශාරිකවයි පවතින්නේ. මොකද සාංශාරිකව විප්ලවීය ස්වභාවයක් පවතිනවා කියලාවත් සංසාරයේ විප්ලවයට අවතීර්ණය වෙච්ච කෙනා, විප්ලවයට මුහුණ දෙන කෙනා දන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තමයි මෙවදු අරුබුදයක් තියෙනවා. ඔබ තුලින් මේකට විරෝධාකල්පයක් ගොඩනැගිය යුතුයි. මේ සංසාරයට එකතු වීම උපාදානයේ පදනම් කරගෙන, උපාදානයට හේතුව තණ්හාව, තණ්හා උපාදාන පදනම් කරගෙන සංසාරයේ සමග සංයෝග වීමක් සාමාන්‍ය පුද්ගලයා තුල සිද්ධ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා සාංශාරික ජාලයේ සමග සංයෝග නොවි විසංයෝගී ශ්‍රාවකයෙක් විදිහට සදාකාලිකවම නිවෙන්නේ කොහොමද, සුවපත් වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ. එවන එකට තියෙන්නේ තමාව ඊටා පරිස්සමෙන් විමසන එක. ඒක තමයි පළවෙනි පියවර. තාම සරල ඔබට කිව්වොත් සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් තමා තුළ ඇති වෙනකොට, එබඳු සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් තමා තුළ ඇති බව ප්‍රථමයෙන් තේරුම් ගන්න එක වැදගත්. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. දෙවෙනි පියවර විදිහට අඩිය ටිකක් ඉස්සරහට තියන්න. මොකක්ද? ස්පර්ශය නිසා සුඛ වේදනාව ඇති වෙනවා.
මේ සුඛ වේදනාව දුක් වේදනාව කියන්නේ හිතේ ඇති වෙන තත්ත්වයක්. ඒක හිතේ ඇති වෙන තත්ත්වයක් මිසක් මට අත රිදෙනවා කකුල රිදෙනවා ඔළුව රිදෙනවා කියලා කතා කළාට ඒ රිදෙන වේදනාව විඳින්න වෙන්නේ හිතින්. ඒ හිත තුල නාම රූප ධර්මයන්ගේ පහළවීමක් නැත්තම් ඔළුව රිදෙනවා නෙමෙයි ඔළුවක් තියෙන බවවත් දන්නේ නැහැ. එහෙමනම් ඒ මොහොතේ ස්පර්ශයේ පදනම් කරගෙන විඳීම් හටගන්නේ. ඇහැට රූප පේන මට්ටමට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. තින්නං සංගති පස්සෝ කියලා එක ධර්මයේ සඳහන් වෙන්නේ. ඇසද රූපයද චක්කු විඥානයේද කියන කාරණා තුන එකතුවට අපි ස්පර්ශය කියනවා. මේක කන හරහාද, නාසය හරහාද, දිව හරහාද, කය හරහාද, මනස හරහාද සිද්ධ වෙනවා. ඇස කන නාසය දිව කය මනස හරහා සිද්ධ වෙන මේ සංසිද්ධිය මේ අපි කියාපු සංසිද්ධිය පින්වත්නි ස්පර්ශය කියලා අපි හඳුන්වනවා. ස්පර්ශය නිසා ස්පර්ශයේ හේතුවෙන් ඇහෙන් රූප දැක්කම ඒ රූප විඳින්න පුළුවන්. කනෙන් ශබ්ද ඇහුවම ශබ්ද විඳින්න පුළුවන්. ශබ්දය කියන එක තුල වින්දනය හටගන්නේ හිත තුල. කන උදව් කළා තමයි. ඇස උදව් කළා තමයි රූපේ දැක ගන්න. රූපේ දැක්කා නොව ඇස තුල චක්කු ප්‍රසාදය තුල වර්ණ සටහනක් පතිත වුණා. මේක අපිට තේරෙන්නේ අවිද්‍යා සහගත භාවය නිසා. බුදු කෙනෙක් මේ බඳු කාරණයක් පැහැදිලි කළා විනා සාමාන්‍ය කෙනෙකුට මේ වගේ කාරණයක් විශේෂ වෙන්නේ නැහැ. එතකොට ඇහෙන් රූප දැක්කට පස්සේ ඒ රූපේ පදනම් කරගෙන මනාප අමනාප භාවයත් එක්ක එක්කෝ සුඛ වේදනාවක් එක්කෝ දුක්ඛ වේදනාවක් Tamanගේ හිත තුල ජනිත වෙනවා. එතකොට සුඛ වේදනාව දුක් වේදනාව ඇති වෙන්නේ ඇහෙන් රූප දකින්න නිසායි. කනෙන් ශබ්ද අහන නිසායි. නාසයෙන් ගඳ සුවඳ විඳින නිසායි. දිවෙන් රස විඳින නිසායි. කයෙන් පහස විඳින නිසායි. මනසින් අරමුණු විඳින නිසායි. මේ වින්දනය ස්පර්ශයේ පදනම් කරගෙන ඇති වෙච්ච දෙයක්. ඇත්තටම ඇස කන නාසය දිවකය මනස හරහා ස්පර්ශමය අත්දැකීම නැත්තම් වේදනාවක් වින්දනයක්. ඒක සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒක දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒක මධ්‍යස්ථ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ කවර වේදනාවක්වත් හටගන්නේ නැහැ. එවන වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාලා ස්පර්ශයේ මත වේදනාව හට ගන්නකොට වේදනාව හිතේ ඇති වෙන දෙයක්. ඒක ඇසේවත් රූපේවත් ඇති වෙන එකක් නෙමෙයි. ඇසද රූපයේද චක්කු විඥානයේද එකතු වීම නිසා උද්ගත වෙච්ච අතුරු ඵලයක්. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාලේ හරියට ලී කෑලි දෙකක් එකට අතුල්ලනකොට ගින්දර හට ගන්නවා. නමුත් ගින්දර ලී ඇතුලේ තිබිලාව නෙමෙයි. ගින්දර ලී දෙක අතුල්ලනකොට මේ පෘථුවිය කොහේ හරි තිබිලාවත් නෙමෙයි. ස්පර්ශය නිසා ලී දෙක එකට ඇතිල්ලීම නිසා උද්ගත වෙච්ච ප්‍රතිලාභයක් ප්‍රතිඵලයක්. යන්නේ ඒ වගේ පස්සම්පටිච්ච උප්පජ්ජති. ස්පර්ශය නිසා සුඛ වේදනා දුක් වේදනා උපදිනවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනා දුක් වේදනා නිරුද්ධ වෙනවා. ලී කෑලි දෙක දෙපැත්තට කළාට පස්සේ ගින්දර එහෙම නිවිල යනවා. නිවුනහම කොහෙද ගියේ කියලා අපිට කතා කරන්න බෑ. ඒකට කියන්න පුළුවන් එකම දේ තමයි ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වුණා කියන කතාව. මේක ටිකක් ගැඹුරු ඉතා දාර්ශනික මූලික බුදුසමය විතරක් පැහැදිලි වෙන ඉතා වැදගත් පණිවිඩයක්. මේ වැදගත් පණිවිඩය කෙරේ අපි විවෘත වුණාට පස්සේ බලන්න අපි කොච්චර නිවෙනවද කියලා. එහෙමනම් ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ඒක සුඛ වේදනා දුක් වේදනා කවර වේදනාවක් හෝ ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වී යනවා. ඒකත් ඒ පුද්ගලයා දැනගන්නවා. භාග්‍යවතුන් වහන්සේ අපට ඒක වදාලා සුඛ වේදනියම් බික්ඛු පස්සම්පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමීති පජානාති. ඊට පස්සේ කියනවා තස්සේව සුඛ වේදනස්ස පස්සස්ස නිරෝධායන් තජ්ජං වේදිතං සුඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනාසා නිරුජ්ජති. ඒ කියන්නේ ස්පර්ශය නිසා සුඛ වේදනාව හට ගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙමින් සුඛ වේදනාව ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. දැන් ගින්දර නිවෙනකොට කොටසක් ඉතිරි වෙලා නිවෙනව නෙමෙයි සම්පූර්ණයෙන් නිවිලා යනවා. ගින්දර කොහෙද තියෙන්නේ තිබ්බේ කොහෙද කියලාවත් හොයාගන්න බෑ. ගින්දර කොහෙටද ගියේ කියලා කියන්නත් බෑ. ස්පර්ශය නිරුද්ධ වීම නිසා නිරුද්ධ වුණා කියන තත්ත්වයයි පැනවෙන්නේ. එහෙමනම් වේදනාව මෙයයි කියලා දැනගන්නවා. වේදනාව ස්පර්ශය නිසා ඇති වෙනවා කියලා දැනගන්නවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් කවර වේදනාවක් වුණත් නිරුද්ධ වී යනවා කියන නුවණත් ඒ ශ්‍රාවකයා හදා ගන්නවා. මෙන්න මේ විදියට පුද්ගලයා තුල කල්පනාව සකස් වෙනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල
උපේක්ෂා සහගත භාවයක් තුල හිත පිහිටනවා. උපේක්ඛාං සන්තාති උපේක්ෂාවක් තුල පිහිටන. මේ උපේක්ෂාව පරිසුද්ධම් පරියෝදාතම් බොහොම පිරිසුදුයි. පරියෝදාත වෙච්ච එකක්. මෘදුච ඊටාම මෘදු වෙච්ච ඊටාම පිරිසුදු උපේක්ෂාවක් තුල පිහිටනවා. ඒකට ඇසකන නාසය දිවකය මනස තුලින් ලෝකයක් එක්ක එකතු වෙනකොට ඒ අත්දැකීම පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල උපේක්ෂා සහිත භාවයක් තමයි මතුවෙන්නේ. බොහොම මැදහත් භාවයක් ඒ පුද්ගලයා තුල මතුවෙනවා. ඒ මැදහත් භාවයේම පදනම් කරගෙන ඒ මැදහත් භාවයේම ඉහළ අවධිය තමයි රහත් වේ කියලා කියන්නේ. මේ මැදහත් භාවය අපි කියන එකට අකුප්පාචේතෝ විමුක්තිය කියලා එක ස්ථාවර වීමට ඒක තමයි උපේක්ඛා බොජ්ජංගය කියලා කියන්නේ. මැදහත් භාවයේම කාලයක් පවත්වනකොට ඒක පුහුණු කරනකොට මේ මැදහත් භාවය තුල ස්ථාවර වෙනවා. ඒකට අතීතයේ අනුව දුවමින් අතීත සංකාර අනුව බලමින් එයා තුල පීඩාවකුත් නැහැ. ගෙවුණු අවුරුද්ද ගැන පසුතැවීමකුත් නැහැ. ඒ වගේම එළඹෙන අවුරුද්ද සහ එළඹුණු අවුරුද්ද සම්බන්ධවත් එයාට විශේෂ අදහසක් නැහැ. ඒ මොහොත තුල බොහොම සිහියෙන් උපේක්ෂා සහගතව මුහුණ දෙනවා. මේ කාලේ නම් උපේක්ෂා සහගතව මුහුණ දීමට පුහුණු වීම හුරු වීම ඊටාම වැදගත් අවස්ථාවක්. හේතුව තමයි කැළඹීමට නිමිති ගොඩක් අපේ ආයතන ලෝකයට මුණ ගැහෙන නිසා. කලබන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න නිසා. ලෝකේ කලබන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියට පින්වත ඔබව නිවන්න කෙනෙක් නැහැ. නිවනවා නම් බුදු සමයේ වැනි තා ප්‍රශස්ත ඉගැන්වීමක් කරා පුද්ගලයෙක් නිවෙනවා විනා වෙනත් නිවෙන්න විකල්පයක් ඇත්තේ නැහැ. මොකද අපි අහන දකින දැනෙන හිතෙන දේවල් හැම වෙලාවකම අපි රාගය තුලින් අවුස්සනවා එක්ක ද්වේෂය තුලින් අවුස්සනවා. අපි තුලත් ඒ අත්දකින ලෝකයේ තුල මුලාවක් පවතිනවා. ඒ මුලාව කියන්නේ මෝහය කියලා. ඒ මුලාව පවතින නිසා අපි හරි ඉක්මනට කැළඹෙනවා. අපේ ජීවිතේ හරියට පුංචි කිරි ගහක් වගේ. ඒ කියන්නේ කිරි ගහකට පුංචි පළුද්දක් වුණොත් එතනින් කිරි එනවා. අන්න ඒ වගේ මේ යථාර්ථය දන්නේ නැති බුදු සමයේ පැහැදිලි කරන මේ ඊටා වැදගත් පණිවිඩය පිළිබඳ අවදිකමක් නැති ශ්‍රාවකයා හරියට කිරි ගහක් වගේ පොඩි සිතුවිල්ලක් ඇති එයාව අවසන්න. පොඩි අදහසකට පුළුවන් එයාව කලඹවන්න. ඊටාම පුංචි දෙයකට පුළුවන් එයාව අඬවන්න. ඒ නිසා මේ බඳු තත්වයක් තමයි පවතින්නේ. මේ තත්ත්වය ඊට අපි හොඳින් තේරුම් ගත යුතුයි. මේ තත්ත්වය ඊටාම හොඳින් තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ අප්‍රමාණ චේතනාවක් හදාගන්න එක, ප්‍රමාණ නොකල චේතනාවක් හදාගන්න එක වැදගත්. ඒත් එක්කම පින්වත්නි ප්‍රමාණ නොකල චේතනාවත් එක්කම අපි තුල යෝනිසෝ මනසිකාරයේ තියෙන එක වැදගත්. මොකද නුවණින් විමසීම මේ කාලේ තාම හොඳින් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් පදනම් කරගෙන අභ්‍යන්තරයේ වෙනසෙන්න පුළුවන්. ඔබේ අභ්‍යන්තරයේ වෙනසෙන්න නොදී ඔබේ අභ්‍යන්තරයේ පරිස්සම් කරගන්න ඔබට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒක ලෝකේ කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තම තමා පරිස්සම් කර ගැනීමේ වගකීම පැවරෙන්නේ Tamanටමයි. මෙබඳු දුෂ්කර කාලවලදී පවා ධර්මයේ උදව්වයි අපට අවශ්‍ය වෙන්නේ. හේතුව සමහර කාල තිබුණා ආහාර පාන හිග කාල. හැමදාමත් හැමතැනකම මේ බඳු දුෂ්කර කාලවලට ලෝකයා මුහුණ දීලා තියෙනවා. සමහර තත්ත්ව තිබුණා බොහොම අභාග්‍ය සම්පන්න අත්දැකීම් වලට මුහුණ දුන්නු අවස්ථා. ඒවා ඊට අහඹු සිදුවීම් විදියට සමහර මිනිසුන්ට නැවුම් අත්දැකීම් බවට පත් වුණා. ඒවා අලුත් අත්දැකීම්. ඒවා පරණ විඳලා තියෙන අත්දැකීම් නෙමෙයි. ඒ අත්දැකීම් වලට මුහුණ දීමේදී තවදුරටත් පුද්ගලයා පීඩාවට පත්වෙච්ච අවස්ථා අපට දකින්න ලැබෙනවා. ඒතර මෙබඳු ලෝකයක තමයි අපි නැවතිලා ඉන්නේ. අපි පුදුම මිනිස්සු කොට්ටාසයක්. හේතුව අපි සාමාන්‍ය මිනිස්සු අත්දකින්න නැති ගොඩක් දේවල් දැකලා තියෙනවා. හැබැයි දක්ෂ ශ්‍රාවකයෙකුට ඒවම කර්මස්ථාන කරගෙන නිවීම පැත්තට මාර්ගයක් හදාගන්න පුළුවන්. මෙබඳු ඉතා විඩාබර කාලයක ධර්මයක හැසිරෙන්නත් අපේ කුස පුරව ගන්න ඕන අපිට ප්‍රශ්න තියෙනවා හාමුදුරුවනේ වගේ ඔබට කියන්නත් ලොකු කතා ටිකක් ඇති. ඒ මොන ප්‍රශ්න තිබ්බත් අර්බුදය හැමදාමත් තියෙනවා. මේ කෙටි කාලීන අර්බුද විසඳුණත් සාංශාරික අර්බුදේ එහෙමමයි. මෙබඳු අර්බුදකාරී තත්වයක ඔබ වහන්සේලා අපිට මොනවද යෝජනා කරන්න කියලා ඇහුවොත් ඔබට කියන්න තියෙන්නේ මෙබඳු කාලයක ධර්මයක්ම මතු කර ගන්නවා විනා කුසලයක්ම මතු කර ගන්නවා විනා පුණ්‍ය සංස්කාරයක්ම මතු කර ගන්නවා විනා වෙන කරන්න දෙයක් නැහැ. වෙන මොනව කරන්නද? හේතුව මෙබඳු කාලයක කුසලයක් මතු කරගත්තොත් ධර්මයක් මතු කරගත්තොත් ඒක ditta ධම්ම වේදනීය විපාකයක් විදියට ඔබට යම් ප්‍රවේශමක් සකස් කරලා දේවි. මම එකයි කිව්වේ අපි පුදුම මනුස්ස ජන කොට්ටාසයක්. හේතුව
සාමාන්‍ය මිනිසුන්ට අත්දකින්න ලැබෙන්නේ නැති බොහෝ අත්දැකීම් අපි වින්දනය කරනවා. බොහෝ අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ බොහෝ අත්දැකීම් වලට මුහුණ දුන්නු ජීවිතය දිහා බැලුවාම අපට තේරෙනවා ඒව සමහර සංසිද්ධීන් හරි අභාග්‍ය සම්පන්නයි. සමහර සංසිද්ධීන් වල හැඩතලය හරි විස්මයජනකයි. බලන්න අපි 30 වසරක යුද්ධයකට එකතු වුණා. එතකොට 30 වසරක යුද්ධයකින් අපි බැට කෑවා. එතනින් පස්සේ පින්වත්නි අපි ඒ අවුරුදු 30න් පස්සේ සුනාමියකට මුහුණ දුන්නා. එක පැත්තකින් අපි 30 වසරක යුද්ධයකට මුහුණ දුන්නා විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් සුනාමිය වැනි කවදාවත් අත්විඳලා නැති තා බිහිසුණු අත්දැකීම් වලට අපි මුහුණ දුන්නා. ඒත් සමගම ඊටා භයානක වෛරස තත්වයකට ලෝකයේ මේ දන ගැහුවා. ඒත් සමගම මේ මොහොතේ ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. මේ බොහෝ අත්දැකීම් අපි පෙර නොවිඳි අත්දැකීම්. මේ අත්දැකීම් වලින් පීඩිත සමාජයක් අපි. මෙබඳු සමාජයකට ධර්මයේ හුරුවක් අපට හදාගන්න පුළුවන් වුණොත්, ධර්මයේ පැහැදිලි කරන කේන්ද්‍රගත භාවිතය ඔස්සේ බලන්න පුළුවන් වුණොත් මීට වඩා ඊටා සාර්ථක විකල්ප වලට අපට යන්න පුළුවන්. ඒතර බුදුදහම පෙන්වා දෙන ඊටා පැහැදිලි සාර්ථක විකල්පය මොකක්ද? පටිච්ච සමුප්පාදය. හේතුඵල සහිතව පවතින තත්ත්වය විමසා බලන එක. හේතුන් සහිතව මේ ඵලයේ උද්ගත වෙච්ච බව හිතලා මේ ඵලයට විකල්ප හොයන එක පැත්තකින් තියලා හේතු ගවේෂණය කරන්න අපට පුළුවන් වුණොත් වඩා සාර්ථක විකල්ප එක්ක අපිට එකතු වෙන්න පුළුවන්. හේතුව මේ වෙනකොට හැමෝම මේ ඵලයට නොයෙක් ආකාරයෙන් ප්‍රතිචාර දක්වනවා. ඒවා ඊට සෞම්‍ය ප්‍රතිචාර, සමහර ප්‍රතිචාර ඊට ගොරෝසු ප්‍රතිචාර. මේ බඳු ඵලයට ප්‍රතිචාර දැක්වීම වෙනුවට අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා හේතුව ගවේෂණය කරගෙන ගිහින් හේතුන්ට විකල්ප හොයන්න කියලා. ඒතර හේතුවට විකල්පය හොයනකොට ඵලය નિરાයාසයෙන් වෙනස් වෙනවා. ඒතර මේ ඵලය નિરાයාසයෙන් වෙනස් වෙනවා නම් හේතු වෙනස් කරන්නයි තියෙන්නේ. මේ බඳු තත්වයක් උද්ගත වුණ එක කවර තත්වයක් වුණත් පෞල් සංස්ථාව තුළ මතුවෙච්ච කුටුම්බගත අත්දැකීමක් වෙන්නත් පුළුවන්. පෞල් සංස්ථාවේ අර්බුදයක් වෙන්නත් පුළුවන්. ආයතනික අර්බුදයක් වෙන්නත් පුළුවන්. රටක් විදියට අපි මුහුණ දෙන මේ බඳු ඉතා බිහිසුණු අත්දැකීමක් වෙන්නත් පුළුවන්. එතකොට රටක් විදියට සමාජයක් විදියට මුහුණ දෙනකොට අර බුදු සමයේ භාවිතේ කොතනින්ද අපි අල්ලගන්නේ කියලා කෙනෙක් ඇහුවොත් ඔබට දෙන්න තියෙන උත්තරය තමයි ඔබ හේතුඵල සහිතව විමසන ශ්‍රාවකෙක් වෙන්න. මෙබඳු ඵලයක් ඇති උනේ කුමන හේතුවක් නිසාද කියලා හේතු විශ්ලේෂණය කරන්න පුළුවන් වුණොත් ඵලයට ඉතා සාර්ථක විසඳුමක් හොයාගන්න පුළුවන්. එතකොට මේ ඵලයට විසඳුම ඉදිරිපත් වීම හේතු වෙනස් කිරීම තුළ ඉතා සාර්ථක විසඳුමක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද න්‍යාය මේ කාලේ වෙනදාටත් වඩා හොඳට වැඩි වැඩියෙන් අපට භාවිතා කරන්න පුළුවන් වුණොත් ඒ භාවිතය තුළ අපට වඩා ඉහළ ඵලදායි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපට බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම වදාළේ ඕනෑම මොහොතක තමන්ව නිවාගත්ත ශ්‍රාවකයෙක් විදියට මුහුණ දෙන්න කියලයි. ඒතකොට තමන්ව නිවාගත්ත තැනක තමන්ගේ හිත තුළ තණ්හාවක් ගොඩනැගෙන්නේ නැති ආකාරයට ලෝකේ අත්දැක්කොත් ඒ නිවීම ස්ථාවර කරගන්න පුළුවන් කියලයි භාග්‍යතුන් වහන්සේ අපට වදාළේ. දැන් බුද්ධ දේශනාවෙන් බලනකොට අපට තේරෙන දෙයක් තමයි මේ ලෝකයේ එකම සංසිද්ධියක් නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා. ඒකට අපි පුනරුක්තිය කියලා කියනවා. එකම දේ නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා. දැන් බලන්න බුද්ධ දේශනාව ප්‍රධාන ආහාර වර්ග 4ක් පැහැදිලි කරනවා. එකක් තමයි කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර ගන්නකොට බත් විදියට, මාළු පිණි විදියට අපි ගන්න කබලින්කාර ආහාරය. මේ කබලින්කාර ආහාරය නිසා තමයි පින්වත්නි මේ ඇස, කන, නාසය, දිව, කය මේ සියල්ල සකස් වෙන්නේ කබලින්කාර ආහාරයෙන්. ඒතර ආහාරයේ පදනම් කරගෙන තමයි මෙබඳු තත්වයක් උද්ගත වෙන්නේ. ඒතර මේ කබලින්කාර ආහාරයෙන් කය යැපෙනකොට බුද්ධ දේශනාව උපන් සත්‍යයේ පැවැත්ම පිණිසත් නූපන් සත්වයාගේ ඉපදීම පිණිසත් පවතින ආහාර වර්ග 4ක් දේශනා කළා. ඒක දෙවෙනි ආහාරය තමයි ස්පර්ශ ආහාරය. ඊට පස්සේ මේ ඇස් තිබ්බහම ඇස් වල ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ ඇහෙන් දකින මට්ටම එනවා, කනෙන් ඇහෙන මට්ටම එනවා, ශරීරයට දැනෙන මට්ටම එනවා, හිතට හිතෙන මට්ටම එනවා. මේ විදිහට ස්පර්ශ වෙනවා.
එතකොට ස්පර්ශ වීමට ආහාරය උනේත් කබලින්කාර ආහාරයමයි. මොකද ඇහැ සකස් කරලා දුන්නේ කබලින්කාර ආහාරය නිසා මේක ගැඹුරු කතාවක්. ස්පර්ශ වීමට ඇසක් තිබුණා. ඒ නිසා ඇහැට පේන මට්ටම ආවා. ස්පර්ශ වීම නිසාම මනෝ සංචේතන ආහාරය සකස් වෙනවා. මනෝ සංචේතනාව කියලා කියන්නේ ඇහෙන් රූප දැක්කට පස්සේ දැකපු දේ නිසා එයාට සිතුවිලි ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ විදිහට සිතුවිලි ගලාගෙන එනකොට ඒ සිතුවිලි පදනම් කරගෙන ඒ සිතුවිලි මත ක්‍රියාත්මක වීම නිසා ඒ චේතනා පදනම් කරගෙන ඒ චේතනාවම කර්මයේ වෙලා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවමයි මහණෙනි මං කර්මය කියන්නේ. චේතනාවමයි කර්මය. කම්මං කරෝති කායේන වාචාය මනසා. ඊට පස්සේ කයෙන් වචනයෙන් මනසින් යා කර්ම කරගන්න තැනකට පෙළඹෙනවා. එතකොට මෙන්න මේ විදිහේ කතාවක් බුද්ධ දේශනාව තුළ පැහැදිලි වෙනවා. එතකොට මේ චේතනාව පහල කරගෙන කර්ම කරාට පස්සේ කර්මය කියන ක්ෂේත්‍රය තුළ විඥානයේ නැවත පිහිටනවා. ඒකට අපි කියනවා විඥානාහාරය කියලා. විඥානාහාරයේ පදනම් කරගෙන නැවතත් කන බොන කෑමෙන් හැදෙන කබලින්කාර ආහාරයෙන් නඩත්තු වන කයක් ලැබෙනවා. එතකොට ඒ කය ස්පර්ශ වෙනවා. ඇස කන නාසය දිව කය මනස තුළ ස්පර්ශය නිසා කර්ම සකස් වෙනවා. කර්ම සකස් වුණාම නැවත විඥානයක් පිහිටනවා. විඥානයක් පිහිටියාම නැවත කබලින්කාර ආහාරයෙන් හැදිය යුතු කයක් හැදෙනවා. මෙන්න මේ විදියට ආහාර චක්‍රයක් තුල නැවත සිද්ධ වෙමින් පවතින පුනරුක්තියක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ අපට ඊටාම ලස්සනට දේශනා කළා. ඉතින් මේ බඳු සාංශාරික ගමනකයි අපි ඉන්නේ. මේ සියලු බැඳීම් අපට ළඟදී අතහැරෙනවා. මේ සියල්ල අතහැරිලා යනකොට නිවුණු සිතක් සහිතව අතහරින්න පුළුවන් වුණොත් ඔබට මේ අරුබුදය විසඳ ගන්න පුළුවන්. මොකක්ද අපි තුල පවතින අරුබුදය? කෙටිකාලීන අරුබුද ලයිස්තුවක් ඔබට අද කියන්න පුළුවන්. නමුත් අපි මේ ඔක්කොම අරුබුද වලට මුහුණ දෙන්නේ ඇයි කියලා කේන්ද්‍රගතව විමසුම් නුවණකින් හොයලා බැලුවොත් ඔබට තේරෙවි මේ අරුබුදය නිකම්ම මතුවෙච්ච තත්වයක් නෙමෙයි. මේ සියලුම අරුබුදය ඉපදීම පදනම් කරගෙන ඇති වෙච්ච එකක්. අන්න ඒ බඳු පළල් කල්පනාවකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාගේ චින්තන රටාව අවදි කළා. උපන්නිසයි විඳවන්නේ. මේ ජරාවට පත්වීමද ව්‍යාධියද ඔබ අද කතා කරන සියලු ප්‍රශ්නද ඔක්කොටම ඔබ මුහුණ දෙන්නේ උපන්නිසා. ඉපදීමම පදනම් කරගෙනයි අරුබුදකාරී තත්වයන් මතුවෙන්නේ. උපන්නිසා නම් විඳවන්නේ. මේ ඉපදීමට හේතුව මොකක්ද කියලා හොයාගෙන යනකොට අවිද්‍යා සහගතව පුද්ගලයා තුලම ගොඩනැගිච්ච චර්යාවන් පදනම් කරගෙන ඉපදෙමින් මැරෙමින් යන ගමනක් සකස් වෙන බව ඔබට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට බලනකොට මේ ඉපදීම නැති කිරීමෙන් සියලුම අරුබුද සමනය කරගන්න පුළුවන්. ඒකයි මම ඔබට කිව්වේ ලෝකේ පහළ වුණු ප්‍රබලම විප්ලවවාදියා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට විප්ලවයක් තිබුණේ ලෝකයක් එක්ක නෙමෙයි. උන්වහන්සේට විප්ලවයේ තිබුණේ පාලකයන් එක්ක නෙමෙයි. උන්වහන්සේ පෙන්වා දුන්නු විප්ලවයේ තිබුණේ Tamanගේ අභ්‍යන්තරයේ හිතත් එක්ක. මොකද මේ හිත විශ්වාස කරන්න අමාරුයි. හිත එක හැඩතල ගන්නවා. විටක හිත මුහුද වගේ වඩදිය තියෙනවා, බාදිය තියෙනවා. ඒ වගේම හිතටත් ඒ වගේම අවදීන් තියෙනවා මුහුද වගේම. මුහුද හිටි ගමන් බොහෝම සංසුන්. මේ හිතත් හිටි ගමන් සංසුන්. ඒ වගේම මේ හිතේ රැලි නගිනවා මහා මුහුදේ වගේ. ඒ වගේම හිටි ගමන් ප්‍රචණ්ඩ අවස්ථා එනවා, කුණාටු වෙනවා. මේ හිත එක විදියට පෙරලෙනවා. මෙබඳු පෙරළමින් පවතින හිතක් තමයි ඔබටත් මටත් තියෙන්නේ. මෙබඳු හිතක පරිපූර්ණ සංයමයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට ඊටාම පැහැදිලි අර්ථ දැක්වීමක් කළා. ඒ පැහැදිලි ධර්මයේ තුල යම් ශ්‍රාවකෙක් ජීවමාන වුණොත් ඒ ජීවමාන වෙච්ච ශ්‍රාවකයා තුල නිවීම ස්ථාවරයි. ඒකාන්ත වශයෙන් නිවෙනවා. නිවෙන ශ්‍රාවකයෙකුට ප්‍රතිපදා සහිත වන්නටයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය නම් වූ පරම ගම්බීර බුදුරුන්ගේ සිතේ පමණක් උපදින ධර්මයේ ඔස්සේ අපට විමසන්නයි තියෙන්නේ. ඒ අනුව විමසනකොට ඔබ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා වෙනවා. බුදුරජාණන් වහන්සේ එදා කරපු බෝධිසත්වරෙක් විදිහට බෝධි මණ්ඩලයේදී විප්ලවය ජයගනිද්දී මිනිස්සු එදා සාදුකාර දෙන්න කවුරුවත් හිටියේ නැහැ. උන්වහන්සේ සැබෑ විප්ලවයේ ජයග්‍රහණය කරද්දී සාදුකාර දුන්නේ දෙවියන් සහ බ්‍රහ්මයන්.
දෙවියන්ගේ සහ බ්‍රහ්මයන්ගේ සාදුකාර මැදයි උන්වහන්සේ මේ ලෝකේ විප්ලවය නිමා කළේ. මේ ලෝකේ සැබෑ විප්ලවයේ තියෙන්නේ Tamanගේ අභ්‍යන්තරයේ සිත තුල. සිත තුල කෙලෙස් ධර්මයන් දෝරේ ගලාගෙන ඇවිත් කෙලෙස් ධර්මයන්ගෙන් වෙනසිච්ච හිතක් නම් තියෙන්නේ. එබඳු වෙනසිච්ච හිතක් තියෙන තැනක වස්ත්‍රය පමණක් පිරිසිදු වුණාට ඔබගේ වංශය කුලය පරම්පරාව පමණක් පිරිසිදු වුණාට ඔබ සැබෑ පාරිශුද්ධියටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක්තරා ගෙදරකට පිණ්ඩපාතේ වැඩම කළා. ගෙපිලිවලින් පිණ්ඩපාතේ වඩිනකොට භාරද්වාජ ගෝත්‍ර බමුණෙක් එයා උදෙන්ම ගිනි දෙවියෝ පුදන්න එළඟි තෙල් මිශ්‍ර කිරිබතක් හදාගෙන ලෑස්ති වෙනවා. උදේන්ම භාග්‍යවතුන් වහන්සේ දා වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දා වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හිටගෙන ඉන්නකොට ගෙපිලිවලින් වැඩම කරලා මේ ගෙදරටත් වැඩියා. එතකොට එයා දොර ළඟට ඇවිල්ලා කටේ කොනකින් hina වෙලා එයා බුදුරජාණන් වහන්සේට වදාලා මම අද ඊටාම රහට ගිතෙල් මිශ්‍ර කිරිබතක් හදාගෙන තියෙනවා. හැබැයි මේ වගේ කිරිබතක් සුදුසු වන්නේ ත්‍රිවේද ප්‍රාප්ත කෙනෙකුටයි. මෙබඳු කිරිබතක් සුදුසු වන්නේ ගිතෙල් මිශ්‍ර ඊටා ප්‍රණීත කිරිබතක් සුදුසු වන්නේ අවශේෂ භාගයවත් සුදුසු වන්නේ වංශයේ පිරිසිදු කෙනෙකුටයි. වංශයත් හොඳයි නම් කියන්නේ පරම්පරාව කුලයත් හොඳයි නම් ඒත් එක්කම තමා තුළ ත්‍රිවේද ප්‍රාප්ත බවක් උගත්කමක් තියෙනවා නම් අනේ බඳු කෙනෙකුට මේ භෝජනේ සුදුසුයි. මම හිතන්නේ ඔබ වහන්සේ වගේ හිස මුඩු කරගෙන මැටි පාත්‍රයක් අතට අරගෙන වඩින මුනිවරයෙකුට මේ බඳු භෝජනයක් ගැළපෙනවා කියලා. ඒ නිසා මම මේ භෝජනය ඔබ වහන්සේට දෙන්න හිතන්නේ නැහැ කියලා උන්වහන්සේ ඉස්සරහම කියද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඔබේ භෝජනයේ පැත්තකින් තියන්න. හැබැයි යම් වෙලාවක ඔබ කියනවා නම් බලන්න මේ ප්‍රකාශය මොනතරම් විප්ලවීය ප්‍රකාශයක්ද. ಭಾರತයේ බ්‍රාහ්මණ වාදයට ඉදිරිපත් කරපු බරපතල විප්ලවයක් මේක. විප්ලවීය මතයක් මේක. බ්‍රාහ්මණයන්ගේ මතයට ඉදිරිපත් කරපු ඉතා නැවුම් ප්‍රතිසංස්කරණයක් මේක. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ ත්‍රිවේදය ඉගෙන ගන්න එක ඔය වේද මන්ත්‍ර ඉගෙන ගන්න එක මහා හිස් දෙයක් කියන එක ලෝකේ අර්ථවත් දෙයක් නෙමෙයි කියනවා. ඒවා ජප කරන එක ලෝකේ සාරය කියලා ගන්න බෑ කියනවා. වේද මන්ත්‍ර ජප කරමින් ගින්න වටේට කැරකි කැරකි ගිනි දෙවියෝ පුදනවා කියන එක ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි කියනවා. ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා යම් කෙනෙකුට සංසාරයේ පේනවා නම් ඒකට අපි කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඉපදෙමින් මැරෙමින් ආපු සංසාරේ මෙබඳු එකක් කියලා නුවණක් තියෙනවා නම් චුතූපපාත ඥානෙ. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන මහා බ්‍රහ්මයා ළඟටම යනවා නොව ඉපදෙමින් මැරෙමින් යන සත්‍යය සතර පායට වැටෙනවා, പ്രേත ලෝක වලට වැටෙනවා, නිරේට වැටෙනවා, මනුස්ස ලෝකෙට එනවා, ආය නිරේට වැටෙනවා, ආය දිව්‍ය තල වලට යනවා. මේ විදියට ඉපදෙමින් මැරෙමින් යන ගමන සාංශාරික අවදානමක් සහිත තැනක් කියලා යම් ශ්‍රාවකයෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ ශ්‍රාවකයා තුල ඒත් සමගම නැවත ආශ්‍රවයන් නැති වෙන්න නොදී කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී ආශ්‍රවයන් නැති වෙන්න නොදී හිත තුල ආශ්‍රව රැඳෙන්නේ නැතුව සදාතනික සංවරයකටපත් වෙලා නම් එයාගේ වංශේ මොකක් වුණත් කමක් නැහැ. එයා නීච කුලයක කෙනෙක් වුණත් කමක් නැහැ. පුක්කුස කුලයක කෙනෙක් වුණත් කමක් නැහැ. චණ්ඩාල කුලයක කෙනෙක් හරි කමක් නැහැ. බමුණෙක් හරි කමක් නැහැ. රජෙක් හරි කමක් නැහැ. සිටුවරයෙක් හරි කමක් නැහැ. එයා තමයි ලෝකේ සුන්දරම මුනිවරයා කියලා කියන්නේ. එයා ඒකාන්ත වශයෙන් ලෝකේ සැබෑ නිවනටපත් වෙන මෙයා බොහොම නිදහසේ අහගෙන හිටියා. නිදහසේ අහගෙන ඉන්නකොට උන්වහන්සේ කියන කාරණේ තුල අපූර්ව බවක්, පෙර නොඇසූ බවක් තිබුණා. එයා කිව්වා පුදුමයි. ඔබ වහන්සේ කියන කතාව තුල යම් යථාර්ථයක් පේනවා. ඇත්ත. ඔබ වහන්සේ වගේ මුනිවරයෙක් තමයි මෙබඳු භෝජනයකට සුදුසු. මෙබඳු භෝජනයක් ගිනි දෙවියෝ වෙනුවටත් වඩා ඔබ වහන්සේ වගේ ඊටාම සුන්දර මුනිවරයෙකුට සුදුසුයි. බුදුරජාණන් වදාලා මම මේ පද ටික කිව්වේ ඔබෙන් භෝජනය බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඔබේ ආහාරය මම ප්‍රතික්ෂේප කරනවා. ඔබේ ආහාර මට අවශ්‍ය නැහැ. ඔබට දෙන්නම අවශ්‍ය නම් නිකලස් මුනිවරු තවත් ඉන්නවා මේ ධර්මයේ තුලින් නිවිච්චයි. අන්න ඒ බඳු අය ළඟට ගිහින් දෙන්න. ඒගොල්ලෝ තමයි පුණ්‍ය ක්ෂේත්‍රය සංඝයා කියලා කියන්නේ ඒ අයටයි කියලා බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කළා. එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කරන සැබෑ අර්ථය තියෙන්නේ ප්‍රතිපදා සහිත භාවයත් එක්ක මිසක් අපි කතා කරන සාම්ප්‍රදායික කියවිලි සහ ලියවිලි එක්ක නෙමෙයි.
ඒ සාම්ප්‍රදායික කියවීම් ලියවීම් ඉතා වැදගත් අවස්ථා වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ ප්‍රතිපදා සහිත ශ්‍රාවකෙක් වෙන එකයි. මේ අහගන්න සුතමය නුවණ චින්තාමය නුවණක් බවට පත් කරගෙන භාවනාමය නුවණකින් ලෝකේ යථාර්ථයේ දර්ශනය වෙලා ආර්ය සත්‍ය දර්ශනය වුණ අවබෝධයට විවෘත වෙච්ච ශ්‍රාවකෙක් විදියට මේ කාලේ ගත කරන්න පුළුවන් නම් ඒක තමයි ඔබට දිය හැකි ප්‍රබලම ආධ්‍යාත්මික සැලැස්ම. ඒ ආධ්‍යාත්මික සැලැස්මත් එක්ක එකතු වෙන්න උත්සාහ කරන්න. මේ කාලේ ඉතා හොඳ කාලයක්. මොකද වඩාත් වෙනදාට වඩා හොඳින් දුක පිළිබඳ, පීඩාව පිළිබඳ, අපේක්ෂා බංගත්වයේ පිළිබඳ නැවත නැවත දැනෙමින් පවතින කාලයක් නිසා ධර්මයේද නැවත නැවත ආවර්ජනය කරන්න ඉතාම සුදුසු යුගයක්, සුදුසු කාලයක්. ධර්මයේ පිහිට පිළිසරණ ඔබ හැම දිනාටම සැලසේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා.